තව ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන අහලා. චතුරාර්යකා භාවනා ක්‍රමය කියන ක්‍රමයක් තියෙනවා. චතුරාර්යකාව. ඒ කියන්නේ හතර ආකාරයකින් ආරක්ෂාවක් ලැබෙනවා. බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය. මේ හතරෙන් භික්ෂුන් වහන්සේට හෝ මේ ආර්ය මාර්ගයේ යන පුද්ගලයාට හතර ආකාරයක ආරක්ෂාවක් ලැබෙනවා. බුද්ධානුස්සතිය වඩනකොට බුද්ධානුස්සතියෙන් වඩන්නේ බුද්ධ කියන උත්තමත්වය ගැන ගුණ සිහි කරන්නේ. දැන් බුද්ධ කියන උත්තමත්වය ගැන ගුණ සිහි කරනකොට බොහෝ පිරිස් මම අහලා තියෙනවා කරනවා බුදුරුවක් හිතේ මවාගෙන ඔබත් මේව අහලා ඇති. බුද්ධානුස්සතිය වඩනවා. පොත්වලත් ලියලා තියෙනවා. බුදුරුවක් හිතේ මවාගෙන මම තමයි බුදු පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා ඒක දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඇස් දෙක පියාගෙන ඒ බුදුරුව හිතේ මවාගෙන ඒ බුදුරුව දිහා බලාගෙන හිතේ මේ බුදුහාමුදුරන්ගේ ඔළුව මේ නහය කන් දෙක උරහිත ආදී වශයෙන් බුද්ධානුස්සතිය කියලා අපේ අර හින්දු උපාසකම්මලද ඕක පුරුදු කරලා අපේ උපාසකම්මලදී ඕක වඩනවා. පින්වතුනි බුද්ධානුස්සතිය කියන්නේ ඒක නෙමෙයි. බුද්ධානුස්සතිය කියලා කියන්නේ පින්වතුනි බුද්ධ කියන මේ බුදුහාමුදුරන්ගේ ශරීරය ගැන කියන දෙයක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ශරීරය දිහා බලාගෙන හිටපු වක්කලි හාමුදුරන්ට කෙලින්ම බුදුහාමුදුරන් කියේ මොකද මේ කුණු වෙලා යන ශරීරය දිහා බලාගෙන මොකද වක්කලි ඔය කරන්නේ? ওই විදිහට බුදුන් දකින්න බෑ. බුදුන් දකින්න නම් ධර්මය දකින්න කියලා. උන්වහන්සේ අනුශාසනා කළා. නැත්නම් අර වක්කලි වික්ෂුව මොකද හැමදෙස්සම කරන්නේ? බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ඉඳගත්තාම ටිකක් ඈතින් හොත්තට පේන තැනක දෙලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන. මේ රාගික හැංගීමෙන් එහෙම නෙමෙයි. ඒ තරම් ලස්සනයි. බුදු කෙනෙක් තරම් ලස්සන දෙවි කෙනෙක්වත් නැහැ නෙමෙයි. ඒ තරම් ලස්සනයි. පැත්තකට වෙලා ඉඳලා කිසි දෙයක් ඔළුවේ නැහැ. බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. අර රූපස්ත්‍රිය විඳිනවා. එහෙනම් එදා ඒ උන්වහන්සේ කලේ මොකද්ද? ඔය කියන විදිහේ බුද්ධානුස්සතිය. ඒකෙන් ලැබෙන ආරක්ෂාව. බුද්ධානුස්සතිය කියන එකෙන් පින්වතුනි ලැබෙන ආරක්ෂාව තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි, සත්‍ය කෙරෙහි, ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නිරන්තරයෙන් පවතිනවා. අන්න ඒකට තමයි බුද්ධානුස්සතිය වඩන්නේ. ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය ඒ ආකාරයෙන් පවතිනවා. ඒක වඩන්නේ. ඒක ආරක්ෂාවක් නෙමෙයිද? ආරක්ෂාවක් කියලා කියන්නේ භූතයන්ගෙන් පෙරේතයන්ගෙන් ආරක්ෂා වෙන එකක් එහෙම නෙමෙයි පින්වතුනි. ආර්ය මාර්ගයේ යන කෙනා ඒ ආර්ය මාර්ගයෙන් පිටතට යන්නේ නැති වෙන්න තියෙන ආරක්ෂාවක් ඒක. දැන් ඔබ ආර්ය මාර්ගයේ යද්දී ඔබගේ යාළුවෙක් කියලා කියනවා මේ ওই ත්‍රිපිටකයේට මේ බොරු කාරණා එකතු කරලාලුනේ. ඔන්න දැම්ම විස බීජයක් ඔළුවට. බුද්ධ ගෝස අටුවාචාරින් වහන්සේ එන බොරුවක් කරලාලුනේ. දැන් දානවා. ඔය පාළිය බොරුලු නේද? දැන් මොකද වෙන්නේ? එතෙන් පටන් ඔබ හිතන්න ගන්නවා ඇත්ත නේද? එහෙනම් මේ රහතන් වහන්සේලා ඉන්නේ නැහැ. ඔය කියන්නේ නෑනේ බොරු තමයි. අන්න ඔබ පිටිය. හැබැයි ඔබ බුද්ධානුස්සතිය වඩමින් හිටපු කෙනෙක් නම් ඔබ කවදාකවත් එතනින් පිට යන්නේ නැහැ. ඔබට එතනින් ආරක්ෂාව ලැබෙනවා. එහෙනම් බුද්ධානුස්සතිය කියන්නේ බුදුහාමුදුරන්ගේ රූපය දිහා බල බල ඉන්න එකද? ඒකද? නැහැ පින්නතුනි. බුද්ධානුස්සතිය කියලා කියන්නේ ඒ බුද්ධ කියන උත්තමත්වය ගැන මෙනෙහි කිරීම. තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම. සද්ධර්මයේ ගුණ මෙනෙහි කිරීම. ආර්ය සංඝයා වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම. බුද්ධානුස්සතියයි. තථාගතයන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න. එතකොට උන්වහන්සේ ගැන කියවන, උන්වහන්සේ කරලා තියෙන දේවල්, උන්වහන්සේ දේශනා කරලා තියෙන දේවල්, උන්වහන්සේගේ දේශනාවල් අහනවා. ඒකත් බුද්ධානුස්සතියමයි තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ දේශනාවක් අහන්න නැතුව ඔබ කොහොමද පිළිගන්නේ? තථාගතයන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් කියලා කවුරු කියලාද? ආච්චියම්ම කිව්ව තථාගතයන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා හරිම උත්තම කෙනෙක් කියලා. ඒකද? ඒක නිසා තමයි අද මේ පරියාමිය තියෙන්නේ පිටකනේ. ඇත්තටම බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා අවබෝධ කරගන්න ඔබ උන්වහන්සේ දේශනා කරපු ගැඹුරු සූත්‍රයක් ගැන අධ්‍යයනය කරලා බලන්න. මහා සතිපට්ඨාන සූත්‍රය ගැන පොඩ්ඩක් එක බින්දු මාත්‍රයක් කියවලා බලන්න. හරියමෙත් සූත්‍රයෙන් විතර තථාගතයන් වහන්සේම ඉන්න බෑ. ඒක තේරුමක් දැන නැතුව ඔහේ කියනවා. ඒකෙන්ම ඉන්න බෑ. ආනේ බුදුහාමුදුරුවෝ තුන් සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. ඒවෙන් බුදුහාමුදුරුවෝගේ ප්‍රඥා මහිමේ බයින්න බෑ කියන්නේ. හතර සතිපට්ඨාන තුල ගිහිල්ලා බලන්න. සප්ත සම්බොජ්ජංගය තුල ගිහිල්ලා බලන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල ගිහිල්ලා බලන්න. එතකොට ඔබට තේරෙන්න පටන් ගන්නවා තථාගතයන් වහන්සේ කියන්නේ මහා අප්‍රමාණ ගුණ කඳපත් තියෙන උත්මේ. අර බුදු ගුණ 9 කියලා සීමා කරගන්න අවශ්‍යතාවයක් නැහැ. බුදු ගුණ 9යි කියලා එකක් නැහැ පින්වතුනි. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. බුදු කෙනෙක්ගේ ගුණ කියන්න පුළුවන් තවත් බුදු කෙනෙකුට විතරයි. මේ ලෝකෙන වෙන කිසිම කෙනෙකුට බුදු කෙනෙක්ගේ ගුණ කියලා ඉවර කරන්න බෑ. අප්‍රමාණ ගුණ සමුදායක් උන්වහන්සේ තුල තියෙන්නේ. ඔන්න ඒ ගුණ මෙනෙහි කරනවා. ඔය ගුණ මෙනෙහි කරන්න. අර බුදුන් වහන්සේ කෙරෙහි තියෙන සැක දුරු වෙලා යනවා. කවුරුහරි සැකයක් දාන්නවත් නැහැ. ඔබ දන්නවා ධර්මය අහලා තියෙනවා. ඒක නිසා ඔබ දන්නවා නෑ. එහෙම එකක් නැහැ. මං එදා ධර්මය අහගෙන හිටියා. ඒ අහගෙන ඉන්න වෙලාවේ මගේ රාගය ඡය වුණා, ද්වේෂය ඡය වුණා, මෝහය ඡය වුණා. එහෙනම් තථාගතයන් වහන්සේගේ සත්‍ය එහෙමම අතට පවතිනවා. අන්න ඔබට අවබෝධ වෙනවා. ඔන්න බුද්ධානුස්සතිය. අන්න ඒ තුල තමයි ආරක්ෂාව ලැබෙන්නේ.
එහෙනම් පළවෙනි ආරක්ෂාව බුද්ධානුස්සතිය. දෙවෙනි ආරක්ෂාව මෙත්තානුස්සතිය. මෙත්තානුස්සතිය කියලා කියන්නේ මොකද්ද? ආර්ය මෛත්‍රිය වඩන එක. දැන් ඔබට එතනින්ම තේරෙනවා මේ සාමාන්‍ය මෛත්‍රියක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ආර්ය මෛත්‍රිය වඩන්න කියලා. ඇයි ආර්ය මෛත්‍රිය වඩන්න කිව්වේ? තමන් තුළ තියෙන ක්‍රෝධ සහගත හැඟීම් දුරු වෙලා යනවා. සියලු සත්ත්වය සූපත් වෙත්වා කිව්වහම සාමාන්‍ය මෛත්‍රියක් වඩන කෙනෙකුට සියලු සත්ත්වය සූපත් වෙත්වා කිව්වම මොකද හිතෙන්නේ? ජොලිය ඉන්නේ කියන්නේ. සූපත් වෙලා ඉන්නේ කියලා ජොලිය ඉන්න කියන එකනේ. නේද? කන්දි කරදරයක් නැතුව කාලා දීලා නටලා ගායලා සන්තෝෂ වෙලා ඉන්න. ඉතින් ඒ දුර සෙතක් කරලා දෙනවද පින්වත? ඔය නටලා ගායලා ඉන්න වෙලාවක හදිසියේ මේ වැල් එකක් උපුරලා මලොත් එහෙම කොහෙද උපදින්නේ? තිරස් අතර තමයි යන්නේ. මෝහෙන් අන්ධ වෙලා ඉන්න වෙලාවක නහරයක් පිපුරුවොත් තිරස් අතර තමයි යන්නේ වැඩි. ලේසි නෑ වැඩි. රාගෙන් අන්ධ වෙලා ඉන්න වෙලාවක නහරයක් පිපුරුවොත් නරකාදීක තමයි උපදින්න සිද්ධ වෙන්නේ. ලේසි දේවල් නෙවෙයි. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ දේම නම් සූපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ දේම නම් අපේ හිත තුලක් තියෙන ඒ දේවල්මනේ. අන්න ඒක නිසා තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආර්ය මෛත්‍රිය. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා. සංසාර අඳුරෙන් මිදෙත්වා. සංසාර බැම්මෙන් මිදෙත්වා. සංසාර ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. කාම ලෝකෙන් මිදෙත්වා. නිබ්බාන වෙත්වා. රූප ලෝකෙන් මිදෙත්වා. නිබ්බාන වෙත්වා. අරූප ලෝකෙන් මිදෙත්වා. නිබ්බාන වෙත්වා. ඔන්න ඔය විදිහට ආර්ය මෛත්‍රිය වඩන්නේ. ඒ ආර්ය මෛත්‍රිය වඩද්දි මොකද වෙන්නේ? තමන් තව කෙනෙකුට නිවන ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි තමන්ගේ නිවනත් තමන්ට නිරන්තරයෙන් මතකයි. මම මේ ආර්ය මාර්ගයේ යනවා කියන එක. අනිත් එක තමයි තමන්ගේ හිත තුළ තියෙන ක්‍රෝධ සහගත හැඟීම් සියල්ල මක් වෙනවද? අයින් වෙලා යනවා. මොකද ලෝකේ අල්ලන්න කියනව නෙමෙයිනේ කාටවත්. ඔබ කියනවා සුවපත් වෙත්වා කියලා. යහමින් ලැබෙත්වා කියලා. හැබැයි ඔබට වඩා සල්ලි හම්බ වෙන ගත්තොත් මොකද වෙන්නේ? අනේ එතකොට ආයෙ ප්‍රශ්නයක් එනවා. ඇයි ඔබත් ලෝකේ අල්ලගෙන ඉන්නේ? එයත් ලෝකේ අල්ලගෙන ඉන්නේ. හැබැයි ඔබ දැන් ප්‍රාර්ථනා කරන්නේ මෙත්තානුස්සතිය කියලා. මොකද්ද? මේ ලෝකෙන් එතර වෙන මාර්ගය. ලෝකෙන් එතර වෙන්න තමයි ඔබ ප්‍රාර්ථනා කරන්නේ. අන්න එතනින් ඔබට ඒ ආරක්ෂාව ලැබෙනවා. කිසිම කෙනෙක් කෙරෙහි අහිතක් තරහක් හිතෙන්නේ නැතුව යනවා. ක්‍රෝධය හැදුනොත් මොකද වෙන්නේ හිතේ? නිවන් මඟ වැහෙනවා. ව්‍යාපාදේ. නිවන් මඟ වැහිලා යනවා. දැන් ආරක්ෂා දෙකක් තියෙනවා. තව ආරක්ෂාවක් තියෙනවා අසුභානුස්සතිය. අසුභානුස්සතිය බුදුහාමුදුරෝ දේශනා කළේ පිළිකුල් භාවනාවක් කියන්නේ පිළිකුල් වඩන්න නෙමෙයි පින්වතුනි. මේ ශරීරයේ තියෙන අසුභය දිහා බලන්න කියන. ශරීරයේ සුභයි කියලානේ හිතාගෙන ඉන්නේ. ශරීරයේ සුභ නිසානේ මෙච්චර දේවල් මේ ශරීරයට කරන්නේ. මේ ශරීරය වෙනුවෙන් කොච්චර වියදම් කරනවද මිනිස්සු? අද මේ ලෝකේ තියෙන හැම සේවාවක්ම හැම භාණ්ඩයක්ම නිපද වෙන්නේ හිස්කෙස් වල පටන් යටිපතුල දක්වා නෙමෙයි. ඒ දේ පරිහරණයට හෝ ඒ දේ ආරක්ෂාවට නෙමෙයි. ශරීරයේ සුභයි කියලා හිතාගෙන ඉන්නවනේ මිනිස්සු. ශරීරයේ සුභයි කියලා හිතාගෙන ඉන්නකොට පින්වතුනි වෙන්නේ ශරීරයට තව තවත් ඇලෙන එක. ශරීරයට ඇලුනොත් මතු භවයක් ඒකාන්තයෙන් සකස් වෙනවනේ. අතහැර ගන්න අමාරුම දේ තමයි පින්වතුනි ශරීරය. ඒක නිසා තමයි ඔය හින්දුන්ගේ මතයක් තියෙන ශරීරයේ දැව්වේ නැත්තම් අර භූතාත්මයේ ඒ තුල මේ හැරිසරනවා කියලා. ඒක තමයි ඒගොල්ලෝ ශරීරයේ දවා හරින්නේ. ඒක ඇත්තක් තියෙනවා පින්වතුනි. ඔබ ඔය සමහරට ඔය චිත්‍රපටි ලාරෙන්නේ දැකලා ඇති. ශරීරයේ දවනකම් ඒ භූතාත්මේ ඉන්නවා. ශරීරය දැව්වට පස්සේ භූතාත්මේ යනවා. ඒක ඇත්තක් තියෙනවා පින්වතුනි. මේ හින්දු මතය. මොකද අර ශරීරයට පුදුම ආසයි. ඔබට කෝටියක් වස්තුව තිබුණා. කෝටියක් වස්තුව මැද්දේ ඉන්නවා. එකපාරට කියනවා මෙතන බෝම්බයක් තියෙනවා දැන් පුපුරනවා කියලා. ඔබ වස්තුව අරන් යනද ශරීරය අරන් දුවන්නේ ඉක්මනට. ඔබ කෝටියක් ධනෙ වියදම් කරන්න කැමති එක ඇඟිල්ලක් රැකගන්න. ඔබගේ ඇඟිල්ලක් නරක් වෙනවාද? පිළිකාවක් හැදුණා. දොස්තර කියනවා පවුන් ලක්ෂ 10ක් ඕනේ ඇඟිල්ල බේරගන්න. දැන් පවුන් ලක්ෂ 10 දෙනවද නැද්ද? දොස්තර කියනවා දැන් ඇඟිල්ල නම් උඩු දුවල ඉවරයි. නැත්නම් ඇඟිල්ල කැපුවොත් ඉතුරු අත බේරගත්තා නැත්නම් අතම කපන්න වෙනවා. දැන් ඔබ ඇඟිල්ල දෙන්නේ නැත්නම් අත බේරගන්න දෙනවා. බලන්න අපි කොච්චර ආසද කියලා මේ ශරීරේ. මෙතනින් එහාට බේරගන්න මෙතනින් එහාට දෙනවා. මෙතන ටික බේරගන්න මෙතනින් එහාට දෙනවා. මේ ශරීරයට අපි පුදුම ආසාවක් තියෙනවා. ඔය ශරීරෙට තියෙන ආසාව අපේ ශරීරෙට විතරක් නෙමෙයි ඊට පස්සේ අපි අන් අයගේ ශරීර වලට පුදුම ආස කරන්න පටන් ගන්නවා. ශරීරයේ සුභයක් විදියට දැකලා. පාරේ ලස්සන කාන්තාවක් හෝ පිරිමියෙක් යද්දි ඒ ශරීරයේ සුභයක් විදියට දැකලා ඒ ශරීරය දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ශරීරයේ කෙරේ මහා රාගයක් හට ගන්නවා. ඒකෝර කෙලින්ම ධර්ම මාර්ගයෙන් පිට. ඔන්න ඒ දේ ආරක්ෂා කරගන්න තමයි තථාගතයන් වහන්සේ අසුභය කියන එක දේශනා කළේ. මේක කීය ඉකේය කැතයි ගඳයි කී නෙමෙයි. අද වෙලා තියෙන අසුභය කියලා මොකද්ද? පිළිකුල් භාවනාව කියලා එකක් හදාගෙන කෙස් ගඳයි, කෙස් කැතයි, හම ගඳයි, හම කැතයි, හම මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි ආදී වශයෙන් දේශනා කරනවා. පිළිකුලක් දනවන්න නෙමෙයි පිටුදුලි බුදුහාමුදුරුවෝ කිව්වේ. සුභයයි කියලා හිතාගෙන ඉන්න දේ ඇත්ත ස්වභාවය බලන්න කියන්නේ. ඇත්තටම මේක සුභද කියලා. අන්න එතකොට තමයි පින්වතුනි ඔය දසුරංග යෝජන ධර්ම වලින්
පළවෙනි දේ නැති වෙලා යන්නේ. මොනවද? සක්කාය දිට්ඨිය. මේ කය හරි සුබයි කියලා හිතාගෙන ඉන්න එක තමයි පින්වතුනි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කය හරිම සුබදායක දෙයක් කියලා හිතාගෙන ඉන්න එක තුල තවදුරටත් සංසාරේ යනවා මිසක් එතනින් නැවතිල්ලක් නැහැ. ඒ සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් මේ අසුබේ වඩනවා. ඒකට තමයි මේ ආරක්ෂාව දාලා තියෙන්නේ. නැත්තම් ඒ කාලේ හිටපු වික්ෂුන් වහන්සේලා සොහොනේ ගිහිල්ලා භාවනා කරද්දී රාගය ඇති වෙලා මලවිනිත් එක්ක සහවාසයේ ජීවිත අවස්ථාවල් තියෙනවා. රාගය ජනිත වෙලා. එහෙම අවස්ථාවල් සඳහන් වෙනවා. ශරීරයේ සුභයයි තල කියන්නේ. එහෙනම් මේ ශරීරයේ තියෙන අසුභය බලන්න කියලා බුදුහාමුදුරුවෝ කියු නිසා ශරීරයේ කියන කැතකුණු බලන්න කියලා නෙමෙයි. උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ උදාහරණයකට දෙන්නේ මොනවද? ධාන්‍ය. ධාන්‍ය ගොඩක්. එක පැත්තක කටලෙහෙම ධාන්‍ය මල්ලක් තියෙනවා. ඔය ධාන්‍ය මල්ලේ තියෙනවා එක එක ධාන්‍ය જાති. ඇස්සති පුරුෂයෙක් ඇවිල්ලා මේ ධාන්‍ය වර්ග එකිනෙකට වෙන් කළා. මේ මුං, මේ මෑ, මේ තල, මේ හාල් ආදී වශයෙන් වෙන් කළා බලන්නාසේ මේ ශරීරයේ තියෙන කොටස් 30ක දිහා වෙන් කරලා බලන්න කියලා උන්වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ. ඕක පිළිකුලයි කැතයි කියලා බලනොන උන්වහන්සේ කියනවානේ මේක බෙටි මල්ලක් තියෙනවා. මේක හා බෙටි තියෙනවා, නරි බෙටි තියෙනවා, බලු බෙටි තියෙනවා, මනුස්ස බෙටි තියෙනවා, ගොම් බෙටි තියෙනවා. ඔය කීය කැතයි කියලා බලන්න ගඳයි කියලා බලන්න නම් පින්වතුනි උන්වහන්සේ ඒකනේ උදාහරණෙට දෙන්නේ. එතන පිළිකුලක් නෙමෙයි පින්වතුනි හට ගන්නනේ සුභයයි අසුභයයි දෙක වෙන් කරලා අඳුනගන්නේ. මේක සුභ දෙයක් නෙමෙයි මේක අසුභ දෙයක් බව තේරුම් ගන්න. එතකොට තමන්ගේ ශරීරයේ අසුභ බව තේරෙනවා තමන්ගේ ශරීරයත් අසුභ නම් අනුන්ගේ ශරීරයේ කොහොමද අසුභ බව තේරිලා අර කාමෙන් දුරු වෙන්න පුළුවන් කෙනෙකුට. අන්නේ කාමක විනාශයටපත් වෙන නිසා ඒ ආරක්ෂාවට තමයි ඒක දැනෙන්නේ. ඒ භාවනා ක්‍රමයේ අමුණලා දෙන්නේ. ඉතින් ඔය අද විපරීත ස්වභාවයවල තියෙනවා. ඒ විපරීත ස්වභාවයන්ට ගිහිල්ලා ඉතින් මේ භාවනා ක්‍රම වැරදි විදිහට පාවිච්චි කරනවා ඉතින් නිවන් මාර්ග ටික ටික ඈතට යනවා. ඊළඟට කිව්වා මරණානුස්සතිය. මරණානුස්සතිය කියලා කිව්වෙ පින්වතුනි මම මැරෙනවා කියලා කියන එක නෙමෙයි. අපි කවුරුත් මැරෙනවා. හෙට මැරෙයිද දන්නේ නැහැ. තව මොහොතකින් මැරෙයිද දන්නේ නැහැ. ඕක නෙමෙයි පින්වතුනි. බුදුහාමුදුරුවෝ මරණානුස්සතිය කියලා කිය උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? හැමතිස්සම මෙනෙහි කරන්න. ඔබ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. හුස්මක් අරන් හුස්ම පිට කරන්නවත් ඔබට ලැබෙයිද දන්නේ නැහැ. මං කියන්නේ ඔබ විශ්වාස කරනවා. ඔබ හුස්මක් ගන්නවා. මේ ලෝකේ කී දෙනෙක් ඇද්ද ගත්ත හුස්ම පිට දාන්න බැරුව මැරිච්ච? හිතලා බලන්න. මේ අතට අනාගත බත් කන කට දාන්න මොහොතේ මැරිච්ච මිනිස්සු නැද්ද ඕන තරම්. ඕන තරම් ඉන්නවා. මරණය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. කොයි මොහොතේ Taman ළඟට ඉඳ දන්නේ. බොහෝම සුළු වෙලාවකින් ඇවිල්ලා Taman ළඟට එන්න පුළුවන් මරණය කියන්නේ. ඔන්න ඔය දේ මෙනෙහි කළා මම කොයි මොහොතේ නියතේද දන්නේ නැහැ. ඒක නිසා වහවහ මේ ධර්මය මම අවබෝධ කරගන්න ඕනේ කියන එක තමයි පින්වතුනි ඔය මරණානුස්සතිය කියලා උන්වහන්සේ දේශනා. නිසා මම මැරෙනවා ආච්චි මැරෙනවා ආත මැරෙනවා කියන එක. මොකද මරණානුස්සතිය කියලා උපාසකම් වලට උගන්වනවා මොකද්ද? මම මැරෙනවා කියන්නේ. මැරෙන බව කවුරුත් දන්නවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඕනේද මැරෙනවා කියලා. ඒ බුදුහාමුදුරුවෝ ලෝකේ පාලනය ඉස්සර කවුරුත් මැරුන්නේ නැද්ද? පෙර පුබ්බේ අනුස්සතේසු ධම්මේසුද? පෙර නොයසු විරු ධර්මයෝද මේ කියවන්නේ. එහෙනම් දැන් ඔබ මතක තියාගන්න ඕන ඔය චතුරාර්යකාව ඔබට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ආරක්ෂාව සැලසෙන ඔය හතරේ. ඔය හතර හරියට වැළුවොත් ඒ ආරක්ෂාව නිතරම ලැබෙනවා. ඒව ලැබෙන්නේ හැබැයි දෙවියන්ගෙන් භූතයන්ගෙන් එහෙම නෙමෙයි පින්වතුනි ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඒ මාර්ගයෙන් පිටට යන්නේ නැති වෙන්නේ. ආරක්ෂා සම්පත්තියක් සැලසෙන. ඔන්න ඕක තමයි චතුරාර්යකාව කියන්නේ. හරි ප්‍රබල දේවල්. හරිම සැහැල්ලුවෙන් මිනිස්සු අරන් තියෙනවා. ඒ වගේ එක චතුර් ආරක්ෂක භාවනාව තමයි. ඊවැ නිවන් දැකීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ ආරක්ෂක මාර්ගය විතරයි. ඔව්. ඒවත් දැන් අසුබය තුල නිවන් දකින්න පුළුවන්. හැබැයි අසුබයෙන් පමණක් නිවන් දකින්න බෑ. ඒවෙන් වෙන්නේ අර කිව්වා වගේ ආරක්ෂාවක් සැලසෙන එක තමයි. දැන් බුද්ධානුස්සතිය වඩලා නිවන් දකින්න බෑ බින්ගත. මෙත්තානුස්සතිය වඩලා නිවන් දකින්න බෑ. මෙත්තානුස්සතිය වඩලා ඔබට යන්න පුළුවන් ඔතනට යනකම්. අනාගාමී තලයට යනකම් යන්න පුළුවන්. උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. යම් හේකින් මාර්ගඵල අවබෝධ කරගන්න බැරුණොත් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උපදිනවා. බ්‍රහ්ම ලෝකයක් කියලා කියන්නේ එතන කෙනෙකු සුද්ධාවාසික බ්‍රහ්ම ලෝකෙක උපදින්න පුළුවන් ගිහිල්ලා. ඒක තමයි මෙත්තානුස්සතිය තියෙන උපරිම තැන. ඒක අසුභානුස්සතිය වලට ඔතන තමයි. නමුත් මහරහත්ත්වයේ ලබන්න නම් බින්දුනේ ඊට වඩා ටිකක් වෙනස්. මහරහත්ත්වයේ ලබන්න ඊට වඩා වෙනස් ගමනක් යන්න තියෙනවා. ඒකට තමයි අවශ්‍ය වෙන්නේ මොකද්ද? විදර්ශනා ප්‍රඥාව ලබන්න. ඉතින් අර හතරෙන් ආරක්ෂාව ලබාගෙන සතර සතිපට්ඨානය තුළ යන්නයි තියෙන්නේ. ඒ සතර සතිපට්ඨානයේ පූර්ණ වෙනකොට සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒ සප්ත සම්බොජ්ජංග ධර්ම වැඩනකොට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ආයේ ඔබට අමුතුවෙන් කියලා කරන්න දෙයක් නැහැ දෙන්නේ. ඔබට තියෙන්නේ ඇත්තටම පොඩි දෙයක් කරන්න. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක හරියාකාරව අවබෝධ කරගන්න. එච්චරම තමයි ඔබට කරන්න තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක ඔබ හරියාකාරව අවබෝධ කරගත්තා නම් එතනින් එහාට ධර්මියෝ අරගෙන යනවා. ඔබට නිර්වාණය ලබා ගන්න අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.
අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හරියට අවබෝධ වෙනකොට ඔබ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මේ කය කියන එක හරි සාරයි කියලා හිතාගෙන ඉන්න දිට්ඨියක් තියෙනවා. ඔන්න ඔය දිට්ඨියෙන් නිදහස් වෙලා යනවා. ඔය දෘෂ්ටියෙන් නිදහස් වෙනකොට අර විචිකිච්ඡාවෙන් නිදහස් වෙලා සීලබ්බත පරාමාසයෙන් නිදහස් වෙනකොට ඔබ සෝතාපන්න ඵලයටපත් වෙලා. එතනින් එහාට ඔබට ආයි කවුරුත් ධර්මයේ දේශනා කරන්න දෙයක් නැහැ. ඔබට අවබෝධ වෙච්ච ධර්මයේ තුල ඔබට පුළුවන් ඔබගේ නිවන සකස් කරගන්න. එක කාණ්ඩයක් ගන්න එකට බැඳිලා තියෙන දන්වැලක් වගේ. ඔබ හරියට මේ දන්වැලේ එල්ලුණා කියලා කියන්නේ ඔබ සෝතාපන්න වුණා කියන එක. සෝතාපන්න වුණොත් මේ වෙලාවේ ඉඳලා පුරුකෙන් පුරුකේ උඩට යන විතරයි තියෙන්නේ. ආයි කවුරුත් ඔබව තල්ලු කරන්න දෙයක් නැහැ එතනට යන්න. හැබැයි එල්ලලා තියෙන දන්වැලට ඔබ අල්ලලා වීදි කරන්න ඕනේ. ඔබට ඒක අල්ලගන්න තව කෙනෙක් ඉතින්. ඒක තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විසින් කරන්නේ. එතනට ගියාට පස්සේ ආයි සෝතාපන්න වුණාට පස්සේ ආයි එතනින් එහාට ඔබට කවුරුත් පුෂ් කරන්න අවශ්‍ය නැහැ. එතනින් එහාට යන්න කියලා. ධර්මියව පවත්තලා ඒක අරගෙන යනවා ඔබ එතන. මොකද ඔබගේ මනස හුදෙක්ම තීරණය කළ ඉවරයි. සක්කාය දිට්ඨියෙන් දුර වෙලා ඉවරයි. මේ කය සාරයි කියන හැඟීමෙන් ඔබ දුර වෙලා ඉවරයි. මේ කය හරි සරු දෙයක් කියන හැඟීමෙන් ඔබ දුර වෙලා ඉවරයි. මේ කය කියලා කිව්වට පස්සේ කය කියලා ගන්නෙ අභ්‍යන්තර බාහිර ආයතන සියලු දේ කය. කාය කියන කොටසට අයිති වෙන්නේ මේ ඔබගේ ශරීරය විතරක් නෙමෙයි. කාය කියලා කියන අර්ථයෙන් එන්නේ සමූහය කියන එක. සමූහ වශයෙන් තියෙන හැම දෙයක්ම කාය කියන කොටසට තමයි අයිති. අධ්‍යාත්මික කායවල තියෙනවා බාහිර කායවල තියෙනවා. ඒ හැම කයක්ම සත් කියන හැඟීමෙන් අයින් වෙනවා. සාරයි කියන හැඟීමෙන් අයින් වෙනවා. ඔන්න හැඟීමෙන් අයින් වෙච්ච දා ඉඳලා ඔබ ටික නිවන් මඟ කරා යනවා. ඒකේ ඒ විදිහට චතුරාර්යක්ෂක දානම අපි සුළු වශයෙන් හැමදාම වඩන්න ඕන නැත්නම් මට තේරෙනවා නම් මගේ හැඟීම් අනුව මම එක්කෝ අසුබය වඩන්න සුදුසු කෙනෙක්ද නැත්නම් මෙත්තාව වැඩි යුතු කෙනෙක්ද කියන තීරණය වෙනවා. ඔව් ඒක දන්නේ තමන්නේ. තමන්ගේ හිතේ වැඩිපුර ද්වේෂ සහගත හැඟීම් වෙන කෙනෙක් නම් තමන්ට අවබෝධයි තමන්ට මොන හැඟීමක් වෙන්නේ කියලා. ද්වේෂ සහගත හැඟීම් වෙනවනම් තමන් මොකද කරන්න ඕනේ? පුළුවන් තරම් මෙත්තානුස්සතිය වඩන්න. මොකද නැත්නම් ඔබ ධර්ම මාර්ගයෙන් ඈතට යනවා. ට්‍රැක් එකෙන් ඔබ පීලි පයින්නවා. එහෙනම් පීලි පයින් ඉස්සෙල්ලා ඔබ මොකද කරන්න ඕනේ? මෙත්තානුස්සතිය වඩලා අර කියන ක්‍රෝධ සහගත හැඟීම් අයින් කරගන්න. එතකොට ඔබ ලස්සන රූපයක් දිහා දැකලා හෝ මොනවා හරි කෑමක් දැකලා මොනවා හරි දෙයක් නිසා ඔබට කාමයේ දැනෙන්න හිතේ. මේ කාමයෙන් දැන් අන්ධ වේගෙන යනකොට මොකද කරන්න ඕනේ? ඒකෙන් නිදහස් වෙන්න. ඒ මොහොතේ වඩන්න පටන් ගන්න මොකද? අසුබය. ශරීරය ගැන තියෙන අසුබය වඩන්න පටන් ගන්නවා. නැත්නම් ඒ මොකද වෙන්නේ? අපි දම හාමුදුරුවනේ පිළිසිකා වන්නකොට ලස්සන කාන්තාර රූපයක් දකින්න. දැන් ඒ හාමුදුරුවන්ට කාමුක හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක මනුස්ස ස්වභාවය. ඒ කාමුක හැඟීම් මතුවෙලා ඒ හාමුදුරුවෙක් ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? කාමුක හැඟීම් ඉඩ දුන්නොත් එහෙම හාමුදුරුවෝ විනාශයටපත් වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ වෙන්න ආවා. කරදරයක්. දැන් සංඝාල ආරක්ෂක චතුරංගනීය සේනාව වගේ. සංඝාල එක සේනාවක් ගන්න ළඟට මොකද්ද? ශරීරය පිළිබඳ අසුබේ වඩන්න පටන් ගන්නවා. ඒ ශරීරය පිළිබඳ අසුබේ වඩන එකේ කොටස තමයි අට්ටික සංඥාව කියන එක. මේ ශරීරයේ ඇට ගොඩක් වගේ කිසිම හරයක් නැති දෙයක් කියන එක මෙනෙහි කරන්නේ. අදෝ මේ ඇට සැකිල්ල තියා බලාගෙන අට්ටි කියන නෙමෙයි. ඇට ගොඩවල් කියලා කියන්නේ කිසිම හරයක් නැති දේවල්. ඒතරේ කිසිම හරයක් නැති මේ ඇට ගොඩක් මේ ශරීරය. එතකොට Tamante ඒක ඒ වඩාගෙන යද්දි Tamante පේන්න පටන් ගන්නවා අර කියන දැන් මිනිස්සයා දිහා බලද්දී නිකන් ඇට දෙකින් විතරක් පේන්න පටන් ගන්නවා. ඒ කිසි හරයක් නැති දෙයක් දිහා බලනවා වගේ. අද ඔබට ඒක තියෙනවා මේ පාරේ යනකොට සතෙක්ගේ මල මුත්‍රා ගොඩක් දකින්න. ඔබ හරීම සාරවත් කියලා ගන්නවද ඔබ බදා ගන්නවද අරගෙන අර සාක්කුවේ දා ගන්නවද ආසත් පේන්නේ බලලා. එහෙම කරන්නේ නැහැ නේ. ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබට අවබෝධයි ඒක කිසිම හරයක් නැති දෙයක් කියලා. ඉවස දැමිය යුතු දෙයක් කියලා. ඔය ටිකම තමයි මේ ශරීරයේ තියෙන්නේ. නමුත් ඒක තමයි අවබෝධ වෙලා නැහැ. ඒක නිසා ලස්සන දෙයක් දැක්කම මොකද වෙන්නේ? ලස්සන දේවල් මේ ලෝකේ තියෙනවා පිළිගන්න. බුදුහාමුදුරුවෝම කියන ලස්සන ආනන්ද ලස්සන දේවල් තියෙනවා. ආනන්ද තාපාදීති හරි රමණීයයි. බුදුහාමුදුරුවෝම කියනවා. තාපාල චෛත්‍ය හරි රමණීය, හරි ලස්සනයි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ලස්සන පේනවා. නමුත් උන්වහන්සේට තියෙන්නේ මොකද්ද? අර ලස්සන කෙරෙහි තණ්හාවක් ඇති කරගන්නේ නැහැ. රාගයක් ඇති කරගන්නේ නැහැ. ද්වේෂ නැහැ, මෝහ නැහැ. නමුත් ලස්සන දේ උන්වහන්සේටත් පේනවා. රස දේ උන්වහන්සේටත් පේනවා. නමුත් ගිජුකමකින් වළඳන්නේ නැහැ. ඔබ ලස්සන හොඳ රස ව්‍යංජනයක් හදලා බුදුහාමුදුරන් පූජා කළොත් උන්වහන්සේට දිවට ඒ රස දැනෙනවා. ඔබට දැනෙන රසයම දැනෙනවා. නමුත් ඔබ කන විදියයි උන්වහන්සේ වළඳන විදියට ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඔබට තියෙන ඔබට මේ මොහොතේ ඇති වෙන දේට අනුව ඔබ ඒකට ආරක්ෂාව ගන්න ගන්න. නැත්තම් වෙන්නේ මහා විනාශයකටපත් වෙන එකනේ. අර මොහක් හරි ස්ත්‍රී රූපෙට හිත ඇවිල්ලා ගියා ඊට පස්සේ ඕක ඔය දේ ලබා ගන්න මොනවා හරි දෙයක් කරනවා. පුළුවන් තරම් දේවල් කරනවා ඔය දේ ලබා ගන්න. බොරු කියනවා, කේලම් කියනවා, පරසවචන කියනවා, මිනි මරනවා, සත්තු මරනවා, පුළුවන් තරම් දේවල් කරනවා. ඒ ළමයා ඇඟේ මේ කූඩල් එක හරි එල්ලොත් එහෙම හිත දිනා ගන්න කියලා මොකද කරන්නේ? ඈ කුඩ අර සංගල ඇදලා කඩලා කෑලි කියලා දානවා. මේ මහා පාප කර්ම සිද්ධ කරගන්න. නේද? ඇයි? අර සුබයි කියලා තරලේ. මම මේ කියන්නේ බොරුද? ලස්සන කාන්තාරුවෙන් හිත ඇදලා ගිය පිළිමේ ගැන හිතන බලන්න. මොනවද නොකරන්නේ ඕක ලබා ගන්න. අර කාමයේ මොකද අර ශරීරය හරීම සුබදායක දෙයක් කියලා හිතාගෙන හිටපු නිසා.
වෙන මොකුත් නෙමෙයි. මොකද අර ළමයා හරියම හොඳ කෙනෙක්. රාහත් මෙහෙණියක් වගේ කෙනෙක්. ඒක නිසා මම මෙයාව ලබා ගත යුතුයි කියලා දෙන්නේ. ඈ? ඔබ හිතලා බලන්න. ඒකටද ඔය යන්නේ? නැහැ. දැක්ක ගමන් හිත ඇදලා ගියා මම. මොකටද හිත ඇදලා ගියේ? අර ಗುಣ කඳකට දේ ළමයා තුල තියෙන්නේ නැහැ. අර රූපෙටයි හිත ඇදලා යන්නේ. ඊට පස්සේ ඒකට අර කාමයේ ජඩුනාට පස්සේ ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දහදුරා වැඩේම කරනවා. අන්න ඒකෙන් වළක්ව ගන්න තමයි බුදුහාමුදුරුවෝ අසුභය දේශනා කළේ. හැබැයි ඒක නිවැරදි කොටක් ගෝචරයි. ඒක තුළ යනකොට මේ ශරීරයේ අසුභය වඩන්න පටන් ගන්නකොට තමන්ගේ ශරීරයේ නේද ඔය අසුභය වැඩෙනවා ටික ටික. අපි මේ හරිය සාරයි කියලා හිතන් ඉන්න මේ ශරීරයේ ස්වභාවය මොකද්ද? කේසා ලෝමා නකා දන්තා සචෝ මන්සං නහරු වට්ටි යට්ටි නිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරිසං මත්තලෝකං පිත්තං සෙම්මා සුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ වස්තුවසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තා. ඔය 32ක් දේශනා කරනවා. ඔය 32 හරියට තේරුම් ගත්තා නම් ඒක කාන්තාව තියා බලාගෙන හෝ පිරිමිය තියා බලාගෙන අයින් කරන්න කැස්ටි. ආයි දාලා බලන්න. හිතින් මේවා කරලා බලන්න. ඔය කෝච්චි වල එහෙම යනාට හරි ලේසියෙන් මේවා කරන්න. මම පාවිච්චි කරනවා ඒක කෝච්චි හරි මේ යන්නේ. එහෙම නැත්නම් වයසක උන්න කෙනෙකුයි ලස්සන කාන්තාවුයි අතර වෙනස චෙක් කරලා බලන්න. ඒ අර පරිණාමය පේනවා ගන්න. මේ අර ලස්සන කාන්තා රූපේ කැතයි කියනවා නෙමෙයි දිනුනේ. ඒක තමයි මෝඩකම. ඒක මෝහය. ලස්සන දේ දිහා බලාගෙන මේක කැතයි කියලා කියනවා නම් ඒක බුදුහාමුදුරුවෝ නේද? වහගන්න කියලා. හරි මේක හරි ලස්සනයි. දැන් මෙන්න ඒකම කැතයි ගඳයි. බලන්න ඒක සම්පූර්ණ වහගැනීමක් නෙමෙයිද කරන්නේ කියලා. ඇත්ත තියලා ඇත්ත වහනවා බොරුවකින්. එහෙම නෙමෙයි දිනුනේ කරන්නේ බුදුහාමුදුරුවෝ. බලන්න හොඳට චෙක් කරලා බලන්න. ලස්සන කාන්තා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. වයසක ආච්චියම්ම කෙනෙක් ඉන්නවා. අන්න එතකොට දකින්න පුළුවන් මේ ආච්චියම්ම තුලින් ඒ ආච්චියම්මගේ තරුණ කාලේ දකින්න. අර ලස්සන පොඩි කෙල්ල තුලින් දකින්නවා ඒ පොඩි කෙල්ලගේ ඉස්සරහට එන වයසක කාලේ. අන්න එතකොට තමයි තේරෙනවා අද මේ කොච්චර ලස්සනද හිටියත් මේක කොච්චරම දි รา පත් වෙන දෙයක්ද. එහෙනම් මේකේ මොකද්ද සුබයක් තියෙන්නේ. ඊළඟට කෙස් ටිකක් අයින් කරලා බලනවා. හදිස්සියේ මෙතන කෙස් ගියොත් එහෙම මෙයාගේ. හදිස්සියේ මේ හැම දිය වෙලා ගියොත් එහෙම මෙයාගේ. මේ සබාගත යුතු දෙයක්ද මම මේ යන්න හදන්නේ පස්සේ. සාරවත් දෙයක්ද මෙතන තියෙන්නේ. අන්න ඒක Tamanට අවබෝධ වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි පින්වතුනි අසුබේ බලනවා කියලා කියන්නේ. නැත්නම් මේ ලස්සන දේවල් කැත වශයෙන් බලන එක කියලා නෙමෙයි කියන්නේ. ධර්මයේ වැරදිට අල්ලගත්තොත් එහෙම එතනින් යන 30ක් කියලා අතර වෙන්නේ. අසුබේ වඩනවා එක දවසක් අසුබේ වඩලා බිරිඳට ඇවිල්ලා කියන අප්පෝ මට නම් මල තෙරෙක් ටික කියන අසුබ පේන්නේ. ඉතින් කතා දෙත් ඉවරයි. නේද? එයාව දෙවියෙක් වගේ දේවතාවියක් වගේ පේන එකෙක් කියයි. තමන්ගේ බිරිඳ ලස්සනයි නේද? ලස්සනයි. නමුත් ඒකේ තියෙන අසුබේ තමන් තේරුම් ගන්න ඊට පස්සේ. අසුබේ තේරුම් ගන්න අපිට ලස්සන කැත කිරීම නෙමෙයි අසුබේ කියලා කියන්නේ. සුබයක් නැතිව තේරුම් ගන්න. අනිතර ඒක වෙනුවෙන් දසකුසලේ කරන්නේ නැහැ. මුලින්ම වෙන්නේ ඒකයි. නමුත් අද දසකුසලේම කරනවනේ මිනිස්සු. ඔය දේ ලබා ගන්න. ඕනම දෙයක් කාන්තා ශරීරය පිරිමි ශරීරයක් විතරක් නෙමෙයි. ඉදමක් ගන්න. මිනිස්සු ඉඩම් ගණන් ගන්න අම්මට තාත්තට ගහන්නේ. ඇයි ඒක වටිනකමක් තියෙන නිසා. ඒකක් කයක්. ඒ ඉදම කියන්නේ එක්තරා කයක්. ඒ කයත් සත් කියලා හිතාගෙන නිසා සාරයි කියලා හිතාගෙන නිසා තමයි ඔතේ සිද්ධ වෙන්නේ. අම්මට ගහලා ඔක්කොම කළා වයින් ඉදම දීලා දීපම් කියලා කියාගෙන අම්මගේ පල්ලෙන් වටවලලා අස්සන් කරවල කියා ගන්නවා. පවුදාට එනවා. ඒ ප්‍රදේශයේ සීල මිඩම් රාජසම්පත් කරනවා. දැන් මොකද හිතේ? මැනික් තියනවා කියලා හිතාගෙන කළේ. ඒතකොට කියන මිලදාරිය කියලා කියනවා මේ ප්‍රදේශයේ බොරු ප්‍රචාරයක් ගියේ මේ ප්‍රදේශයේ කිසිම ඉදමක මැනික් නැහැ කියලා. දැන් අර විවිධ වර්ණකම් වැස්ස නේද බලන්න. මේ ඉතල බලන්න. දැන් අර එදා කරපු ටික කරයිද අම්මට ඔය ඉදම දෙන්න කියලා. අම්මේ කමන්නේ ඕන්නෝක නංගිට දිනලා කියද. එහෙම නැත්තම් නංගිටත් බැලලා නංගිගේ හස්බන්ඩ්ටත් බැලලා උන්වත් මරන්න ගිහින් අම්මටත් ගහලා තාත්තටත් ගහලා ඉදම කොහොමද ලියාගෙන හදන්නේ. වටිනකමක් කියන්නේ. සාරයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඔය සාරත්වයෙන් මිදුනොත් ඔබට සෝතාපන්න ඵලයේ දිනන. ඔය සාරත්වයෙන් නිදන ක්‍රමය තමයි උන්වහන්සේ කිව්වේ මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට ඒක දිහා බලන්නේ කියලා හැම වස්තුවක් දිහා. බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ කොහෙන් ඇදලා ගත්තත් අන්තිමට ආයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් ඔබ අසුභය අසුභයක් විදිහට දකින්න. ලස්සන දේ කැත විදිහට දකින්නත් එපා. කැත දේ ලස්සන විදිහට දකින්න යන්නත් එපා. අසුභය අසුභයක් විදිහට දකින්න. සුභය සුභයක් විදිහට දකින්න. හරිය ධම්ම අවබෝධ කරගන්න. එහෙනම් ඔබ අධේශපද තියාගන්න අසුභය කියලා කියන්නේ පිළිකුලක් නෙමෙයි. පිළිකුල් භාවනා කරලා පස්සේ හදාගත්ත දෙයක්. පිළිකුල් භාවනාවක් නෙමෙයි තියෙන්නේ අසුභ භාවනාව. ලස්සන දේ ලස්සනේම තියෙනවා. නමුත් මේක කිසිම සාරත්වයක් නැති දෙයක් බවයි මෙනෙහි කරන්නේ. ඒතකොට තමයි අප්පිරිය හිතෙන්නේ නැහැ. තමයි අසුභ භාවනාව දේශනා කරපු අවස්ථාවේ දේශනා කළ උන්වහන්සේ වැඩි වෙනත් ගමකට පස්වසන්නේ බුදුහාමරෝ. ඒ වස්තුන් මාසේ වැඩවසල ඉවරලා ආපහු අර මේ කොසරවලට එනකොට මොකද වෙන්නේ? මේ මහා ලොකු විශ්ව විද්‍යාවක් නෑ දැන්. ආනන්ද හඳුනගන්න ආනන්ද කොහොමද හිටු විශ්ව විද්‍යාව? ස්වාමීනි ඔබ වහන්සේ අසුභ භාවනාව දේශනා කළා ගියා. ඔය අසුභ භාවනාව මේ වික්ෂුන් වහන්සේලා වඩලා මේ වගේ ශරීරයක් තුන මට ඉන්න බෑ කියලා මේ අර ගල් කුළු වලින් පැන්න ගරිනා. මේ ශරීරෙන් නම් මට ඇති වැඩක් නැහැ කියලා බෙලි කපාගෙන සමහරු. දැන් දහම් වැදදිට අල්ලගත්ත එක නේද දුන්නේ. බුදුහාමුදුරේ ඒවලෙන් අහන ඒතකොට මෙහෙම මේ මහ දෙවිවරු හිටියේ නැත්නම් මේ මගේ මේ පුත්‍රයන්ව බේරගන්න කියලා.
ඉතින් ඒර ගන්න කියලා කිව්ව ගල් කුළු වලින් පැනනකොට අල්ල ගන්නද? නැහැ. අර මනස හදන්න. මේ ඇත්ත අවබෝධ කරගන්න. මේ උන්වහන්සේ කිව්වේ මොකද්ද කියන එක තේරුම් ගන්න. එහෙනම් දැන් ඔබ දන්නවා අසුබේ කියන්නේ මොකද්ද කියලා. ලෝකෙට ලස්සනම දේ නදියා තමන්ගේ බිරින්ද ඇදියා බලාගෙන අසුබේ වඩන්න පුළුවන්. ඒ තුන තමන්ගේ බිරින්ද කෙරේ ඊයා අපිරියාවක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ අසුබයක්. කන්නාඩියක් ඉස්සරහට ගියොත් තමන්ගේ රූපේ දිහා බලාගෙන අසුබේ වඩන්න. අසුබයක් වැඩෙන්නේ. මේක සාරය කියලා හිතාගෙන ඉන්න ශරීරයට අසුබයක් වැඩෙන්නේ. ඒ කියන්නේ මේක සාරයක් නෑ කිසිම සුබතාවයක් මේකේ නෑ කියන එකයි අවබෝධ වෙන්නේ. මේ වෙනුවෙන් මම දසකුසලේ කරන්නේ නෑ කියන එකයි අවබෝධ වෙන්නේ. නිසා ඊය ජරාව කියන එක නෙමෙයි අවබෝධ වෙන්නේ. ඊය ජරාව කියන එක අවබෝධ වෙන පෞල් කාලේ ඉවරයි. බත් කාලත් ඉවරයි. ආහාරයේ තියෙන පිළිකුල් ස්වභාවය මෙනෙහි කරන්න කිව්වට පස්සේ අන්තිමට මේ බත් එක දකින්න අසුචි ගොඩක් ඉන්නේ. ඒ වැරදි දැකීම. ආහාරයේ තියෙන පිළිකුල් ස්වභාවය මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ ආහාර වලට වෙන දේ මේ ආහාර වැළඳුවාම වෙන මේ ආහාරයට වෙන දේ මොකද්ද? එහෙනම් මම මේක මේ මහා උජාඩුවෙන් ගත යුතු දෙයක් නෙවෙයි. මේ ඇලිලා ගත යුතු දෙයක් නෙවෙයි කියන එක තමයි මෙනෙහි කරන්නේ. එතකොට මේ ආහාරය මේ ගඳයි මේ ආහාරය හරිම ජරාව මේක අසුචි ගොඩක් ඒක නෙමෙයි. කම්මැලි පිටන කට්ටිය. විශේෂයෙන් මනෝනුස්සතිය වඩන්න කිව්ව පින්වතුනි පුළුවන් තරම් මේ අර කල් දාන අය ඉන්න වැඩි ඒ අය අරමුණු කරගෙන තමයි උන්වහන්සේ කියන්නේ. නමුත් ඒක වටිනවා හැම කෙනාටම. බත් ටිකක් අනලා කඩට ගන්න වෙලාවේ මැරෙන්න පුළුවන්. මේ අනලා මේ ඔක්කොම අනලා දැන් මේ කන්න හදන්නේ. ඒ කන වෙලාවේ ලොක් ගන්න හරිය පුකුල මැරෙන්න කියලා. හිතලා බලන්න. හුස්මක් ගත්තා. පල්ලෙහාට දාන ඉතල කැපුව බෙල්ල කෙනෙක් ඇයි. දැන් මොකද? ඉතින් ඔන්න ඕකෙන් බේරෙන්න. ඉතින් කොයි වෙලාවෙ මරණේ දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ දැන් ඔබ හිතන්නේ දැන් ඔබ දැන් මලොත් එක්ක මොකද වෙන්නේ කියලා? ධර්මයේ පූර්ණ කරගත්තෙත් නැහැ. සාධනේ පූර්ණ වෙලත් නැහැ. අර සෝතාපන්න වෙලත් නැති වෙන්න පුළුවන්. දැන් මොකද? මහා අපරාධයන් කරගෙන තියෙන්නේ. අවශ්‍ය දේ කරගන්න බැරි වුණානේ. ඒක නිසා තමයි උන්වහන්සේ කියන්නේ මේක මේ පුළුවන් තරම් ඉක්මනට මේක කරන්න කියලා. හැම තප්පරෙම මේක වඩන්න කියලා. ඒ වඩනකොට තමන්ට තේරෙනවා නෑ මම පුළුවන් තරම් ඉක්මනට මේ දේ කරගන්න ඕනේ. මේ දැන් මැරෙයිද දන්නේ නෑ. මේ තව මොහොතකින් මැරෙයිද දන්නේ නෑ. මම දැම්ම මේක අවබෝධ කරගන්නවා. කියලා තමන්ට හිතෙන්න පටන් ගන්නවා. ඒකට තමයි උන්වහන්සේ මරණානුස්සතිය කියන එක දේශනා කළේ. ඒ මිසක් මේ මැරෙනවා කියන්නේ. එහෙනම් ධර්මයේ හරියට අවබෝධ කරගන්න, ධර්මයේ හරියට තේරුම් ගන්න. ඒවල ඔබට සුහාමුදුරුවෝ මේ බලාපොරොත්තු දේ ඉෂ්ට කරගන්න පුළුවන්. අනිත්‍යවත සංස්කාර කියලා එන්නේ කෙනෙක් වේදනාවට කියනවානේ. ඔව්. අනිත්‍යවත සංඛාරා කියලා කියන්නේ මේ සියලු සංඛාරයන් අනිත්‍යයි කියන්නේ. සියලු සංඛාරයන් අනිත්‍යයි කියන එක තමයි කියන්නේ. ඒකට උතන සංඛාර කියලා දෙවිදියක් සඳහන් වෙනවා. සංඛාර කියලා කියනවා හේතුප්‍රත්‍යයෙන් හටගත් දේවල් වලට සංඛාර කියලා කියන යම් අවස්ථාවක. එතකොට දැන් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් නේ දැන් මේ තියෙන්නේ. මැරිච්ච කෙනා කියලා කියන්නේ යම්කිසි හේතුවකින් හටගත්ත කෙනෙක්. ඉතින් ඒක අර උඩ ඒ දහම් පාඩයක් ඒ ගහන්නේ බොහොම ගැඹුරු දහම් පාඩයක්. මොකද අනිච්චවත සංඛාර. කියන්නේ සියලු සංඛාරයන් අනිච්චයි කියන්නේ. තමයි එතනේ ගහලා තියෙන්නේ. එතන වය ධම්මා සංඛාර. එනවා මේ සියලු සංඛාරය වය ධර්මයි. වය ධර්මයි කියන්නේ වැය වෙලා යනවා. ඒකත් ගහලා දෙන එකම කියනවා නේද? වය ධම්මා සංඛාර. ඒ කියන්නේ වය ධර්මයි. වැය වෙනවා. උත්පාද වැය කියලා දෙකක් තියෙනවානේ. උදා වෙනවා වැය වෙනවා. උදා වෙනවා නැත්නම් උත්පාද ප්‍රතිභංග කියලා තුනක් තියෙනවා. උදා වෙනවා පවතිනවා වැය වෙනවා. නැත්නම් උදයව්ගේ ඥානය කියලා එකක් තියෙනවා. උදා වීමයි වැය වීමයි දකින්න ඥානය. මොකද මේ කිසි දෙයක් ඇති වෙනව නැති වෙනව නෙමෙයි. ඔය උදයව්ගේ ඥානයේ මිනිස්සු කියන්නේ ඇති වෙනව නැති වෙනව කියලා. ඇති වෙනව නැති වෙනව නෙමෙයි කියන්නේ. උදා වෙනවා වැය වෙනවා. උදා වීම වැය වීම දකින්නේ මොකෙන්ද? පටිච්චසමුප්පාදයෙන්. පටිච්චසමුප්පාදයෙන් ඔබගේ උදා වීම දැක ගන්න පුළුවන්. හිරු උදා වෙනවා. හිරු ඇති වෙනවා නැති වෙනවා කියන මොනවද හිරුට? නෑ. හිරු උදා වෙනවා. දැස යනවා හේවත් වැය වෙනවා. ඇති වෙනවා නැති වෙනවා නෙමෙයි. ඒතකොට ඔබත් එහෙමයි. මේ සියලු සංකාර උදා වෙනවා වැය වෙනවා. පටිච්චසමුප්පාදයේ තුරට ගියා ඔබට බලා ගන්න පුළුවන් ඔබ උදා වෙච්ච ආකාරය. ඒතනම බලා ගන්න පුළුවන් ඔබට ඔබගේ වැය වීම. ඒතර ඔය වය ධම්මා සංඛාරා හෝ අනිත්‍යවත සංඛාරා කියන්නේ ඔන්න ඔය අර්ථ දෙන්න කාරණාව. ඉතින් ඕක නිකන් මේ පෝස්ටර් වල ගහන ඒවා විතරයි. මැරිච් එක දන්නෙත් නෑ ඔය මොකද්ද ගහුවේ කියලා. අඳින එක දන්නෙත් නෑ ඔය මොකද්ද ගහුවේ කියලා. අන්දන එක දන්නෙත් නෑ මොකද්ද ගහලා තියෙන්නේ. ඉතින් ඕවා හොඳයි අර ඒ තව මරණ ගෙවල් වල ගහලා තියෙනවා ගොඩක් දේවල්. රූපං ජීරති මජ්ජානා නාම ගොත්තං නජීරති. ඒක සිංහල අර්ථකුත් දෙනවා රූපේ දිරයි නාමේ නොදිරයි කියලා. ඉතින් ওই නාමය කියලා හිතාගෙන ඉන්න මොකද? මේ මිනිහාගේ නම. හොඳටම හොඳ හිටපු කෙනෙක්. ඒ අර හොඳට තියාගත්ත නම ඉතින් හැමදාම තියෙනවා. කියලා හිතන්නේ මේ රූපේ මේ කාය දිරලා යනවා. අර හොඳ නම හැමදාම පවතිනවා. නැත්නම් මේ හොඳ නමක් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ.
රූපං ජීරති මජ්ජානා නාම ගොත්තං නජීරති. ඒ කියන්නේ නම් ගොත් සංසාරය තිස්සේ හිත දිවිච්ච නම් ගොත් කරපු කියපු දේවල් ඒවා දිරණ යන්නේ නැහැ කියලා. ඒවා දිරනවා නම් අපේ බුදුහාමුදුරුවෝ කොහොමද දීපංකර බුදුහාමුදුරන්ගේ කාලේ වෙච්ච දේවල් කියන්නේ? ඒවා මේ විශ්ව ධාතුවට එකතු වෙනවා. ඔබ මේ කරන කියන දේවල් දැන් මතු මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ ඔබ කොතන හරි තරගේ හිටියොත් එහෙම කියයි ඔබ මෙන්න මේ ලන්ඩන් කියන රාජධානියක් තිබුණා. ওই ලන්ඩන් කියන රාජධානිය මෙන්න මෙහෙම නිවසක ධර්මයේ දේශනා කරනකොට ඔබ ධර්මය අහගෙන හිටියා. ඒ වෙලාවේ ඔබ සෝතාපන්න ඵලයටපත් වුණා. ඔබ ಜಾති සෝතාපන්නෙක් විදිහට මේ ඉපදුනේ මෙතන කියලා. එහෙම කියන්න පුළුවන්. එතන එහෙම කියන්නේ කොහොමද? බුදු ඔබගේ රූපේ දිරලා ගියා. නමුත් මේ නාම પરම්පරාව කියන එක දිරන්නේ නැහැ. අන්න ඒකයි ඔතන මේ නාමය නොදිරයි කියලා කිව්වේ. නිසා අර නම තියාගෙන හිටපු නම දිරන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඉතින් තියාගෙන හිටපු නම දිරලා යනවනේ. තව ජෙනරේෂන් දෙකකින් පස්සේ දන්නවද එහෙම එකක් හිටියද කියලා? දිවිලෝක හතරක් තියෙනවානේ. හයක්. ඔව් හයක්. ඒ දිවිලෝක වල විදුරු ඉන්නවා. දිවි සතුටුත් ඉන්නවා. ඔව්. ඔය ප්‍රශ්නේ මේ ඉස්සෙල්ලත් මේ මගේ මේ ධර්ම සාකච්ඡාවකදී නෙමෙයි පෞද්ගලිකව මේ කීප දෙනෙක් මැව්වා. මොකද ඒක මම හිතන්නේ හාමුදුරුවෝ කෙනෙක් කියපු කතාවක්. මම මෙහෙම කියන්න. ධර්මයේ තුල හෝ එහෙම නැත්නම් මේ සබාධාමයේ තියෙන බලවේග හරහා හෝ කිසිම අවස්ථාවක මට දැනගන්න ලැබිලා නැහැ දිව්‍ය සතුන් ඉන්නවා කියලා. එහෙම දිව්‍ය සතුන් ඉන්න දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා. මමත් ඒ පින්වතුන් කිව්වහම ඒක ඇහුවමයි එහෙම දෙයක් ගැන. නමුත් දැන් අපි දන්නවා කතරගම දෙවියෝ කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ට වාහනයක් තියෙන මොනර කියලා. හැබැයි මේ මොනර කියලා කියන්නේ පින්වතුනි මේ දිව්‍යමය සතෙක් නෙමෙයි. මොනර කියලා කියන්නේ දෙවි කෙනෙක්. ඒ දෙවියෝ මොනර වේශයක් මවා ගන්නවා ඒ කතරගම දෙවියන්ට කොඩරේ වඩින්න ඕන. අන්න එහෙම එකක් තියෙනවා. ඝන දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒ ඝන දෙවියන්ගේ වාහනේ මීයා. ඒ කාලේ කිව්වේ ඉතින් මම මේවා ඉතින් හරි වැරදි මම කියන්නේ නැහැ මේ වෙලාවට. ඒක හාමුදුරනේ කිව්වේ මේ ඝන දෙවියන්ට ඔච්චර මොලයක් තියනවා නම් මීයගේ පිටේ ඉඳීද කියලා. එහෙම එකක් නෙමෙයි එතන තියෙන්නේ. මූතික වාහනේ කියන වාහනයක් තියෙනවා මේ ඝන දෙවියන්. ඒ මූතික වාහනේට ඉන්න තවත් දෙවි කෙනෙක් මී වේශයක් මවා ගන්නවා ඒ දෙවියන්ට යන්න ඕන නම් කොහෙට. ඒක තමයි සිද්ධ වෙන්නේ. සත්ත්ව දෙවියන්ගේ වාහනේ අශ්වරථය. ඒ අශ්වය කියන්නේ මේ දිව්‍ය ලෝකෙට සත්තු එහෙම නෙමෙයි. ඉතින් මම නම් ජීවිතේටම අහලා නැහැ ඒ දේ. නමුත් ඉතින් මට 100%ක් ඒවා බොරුයි කියලා කියන්න ඉතින් නැහැ ඉතින් නේද? මම නොදන්න දේවල් විශ්වයේ තියෙන්න පුළුවන්. නමුත් ඉතින් අර ධර්මයේ තුල හෝ විශ්වයේ තුල මා දන්නා තරමින් හෝ මා අසා දැනගත් තරමින් එහෙම දෙයක් ගන්න දැනගන්න ලැබිලා නැහැ. ඒක දේවල් ආරම්භ කරන මොකක්ද නරඹන පස්සේ ඒකට ලීගල්නේ ඒකයි ගානකට අපි ගහක ගහක් යන හැමදාම එකම මලයි දෙනවාට විදිහට ඒ මලට මොකක් හරි සම්බන්ධ කරලා එහෙම කෙනෙක් මැරිලා ඉපදෙනකොට එයා අපිට උදාහරණයක් නෙළුම් මල ගන්නවා නෙළුම් දවක් ගාව ජීවත් වෙච්ච කෙනෙක් හරි නෙළුම් මල කඩපු කෙනෙක් හරි නෙළුම් මල වල කරක්ටර් දෙයක් හරි නරුවා එයා ඉපදුනා ඒ නෙළුම් මලකට නාවෙලා එතකොට ඉපදෙන කෙනා අපිට නෙළුම් මලකට අවඩ දෙවි කෙනෙක් විදිහට ඉපදෙන්න පුළුවන් එහෙම අවස්ථාවක් කරන්න පුළුවන් මෙහෙමයි දැන් නෙළුම් මලක් වගේ දෙයක් ගත්තොත් එහෙම නෙළුම් මල දිහා බලාගෙන රාගය වඩන්නේ නැහැනේ කවුරුත් දැන් මං ඊට විශේෂයෙන් ගත්තොත් වස්තුවක් මොකක් හරි දෙයක් පුද්ගලත්වයක් නෙමෙයි වස්තුවක්. එතන තියෙන තනිකර රූප සංඥාව. නෙළුම් මල දිහා දැක්කට පස්සේ මේ ශරීරයේ වෙවුලලා ගිහින් කාමී ඇති වෙලා නෙළුම් මලට මොනවද කරන්න හිතනවද කාටවත්? එහෙම එකක් හිතෙන්නේ නැහැ. නමුත් අර තමන් ආස කරන මොනවා හරි පුද්ගල රූපයක් දිහා දැක්කට පස්සේ මිනිසුන්ව පාලනය කරගන්න බැරි වෙනවා මිනිසුන්. ඒක නේද කාමයේ කියන එක තදින්ම හිත උන්ට කාවේදී ඒවා ශරීරයට ඇවිල්ලා මේ මනුස්සයා විකෘති වෙනවා සම්පූර්ණයෙන්. එහෙම දෙයක් සිද්ධ වෙන ඒ වෙලාවේ. අන්න ඒ වෙලාවේදී ඒකට ආසාවෙන් බලොත් එහෙම එතන උපදින මොකෙක් කියලාද? කෙලින්ම පෙරේතෙක් හෝ නිදිසත්වෙක් කියලා. අර වගේ දෙයක් ඊට වඩා වෙනස්. රූපයක්නේ අරමුණු වෙලා තියෙන්නේ. එතන රාගය කියන එක යටපත් වෙලා අර රූපයට තියෙන දැඩි ආසාව ඇති වෙනවා. සමහරවිට බ්‍රහ්මෙක් කියලා එතන උපදින්නත් පුළුවන්. ඒ කියන්නේ ටිකක් නෙවෙයි විද්ද කරන්නේ. ඒක ආසාව තියෙන වෙලාව කියන්නේ ඔයා ඒක දිව්‍ය ලෝකේ ඉපදෙන්න තරම් ඒක ඔක්කොම කොහොමද? මෙමය. ඒ අනිත් එක ඒකට තව බලපෑම් එනවා. දැන් එයා එච්චර ඒකට ආසාවෙන් හිටියා කියලා එයා මේ සංසාරයේදී මේක ඒ ආත්මය තුල මහා පව් රන්දරාවක් රැස් කරගෙන හිටපු කෙනෙක් නා. තමයි ගෙම්බෙක් කියලා එතන උපදී. ඒකනේ එතනම තියෙන දේ නෙමෙයි තමන් කරගත්ත පින්පව් ඔක්කොම බලපාලා තමයි ඒක ඒ දේ සකස් වෙන්නේ. නමුත් මම කියන්නේ කෙනෙක් ඒකට සම්පූර්ණයෙන්ම මම කියන්නේ ගැඹුරු තැන. එක්කෙනෙක් සම්පූර්ණ මේ නෙළුම් වලට හිත යොමු කරගෙන හිටියොත් සමහරට එයා වඩන්නේ පටවි සංඥාව වෙන්න පුළුවන්.
ඒ පටවි සංඥාවෙන් එයා සමාධියකටපත් වෙලා මැරුණොත් එහෙම ධානයකටපත් වෙලා මැරුණොත් එහෙම එයා කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ උපදින්නත් පුළුවන්. මම අයින් කරමු අපි ගමු වාහන වලට යන යනකෙත් ඉන්නවා. එයා හරි ආසයි වාහන බලන්න. ඒක වාහන අරමුණු කරා මලේ. දැන් මිනිහා කොහෙද දෙවි කෙනෙක් කියලා වාහනේ ඉපදිනවා. නෑ එහෙම වෙන්න දෙයක් නෑ. ඒකවල දැන් ඒක එක භෞතික දේවල් කියලා මලක් කියන දේ ස්වාභාවික හදන්නේ. වාහනයක් එක්කෝ ගෙදරක තියෙන බඩු මුට්ටුවක් වලට ආසාවෙන් මිනිස්සු මැරෙන්න පුළුවන්. එතකොට එයා ඒ දේ මොකක් හරි අරමුණු කරගෙන මැරිච්ච ආසාවෙන් මැරිච්ච දේට අනුව කොහොමද තීරණය වෙන්නේ? ඒකට අදාළව භූතේ ප්‍රේතේ කියලා ඉපදුනාද නැත්නම් දෙවි කෙනෙක් කියලා ඉපදුනාද කියන්නේ කොහොමද කරන්නේ? මම මෙහෙම කියන්න. මේ ලෝකේ වස්තුන් තියෙනවා දැක්කහම අයිති කරගන්න හිතෙනවා. තව වස්තුන් පිළිසක් තියෙනවා දැක්කහම අයිති කරගන්න හිතෙන්නේ නැති. ඉර බැහැගෙන යන සිටිජීම තියෙනවා. මූදට ඉර ගිලෙන්න යන වෙලාව. දැක්කහම හරීම ලස්සනයි. ඔබ බලන් ඉඳලා ඇති ඇති වෙනකන් ඔබ දිහා. එක දවසක් අර ඔබට ඉස්සර දිනන අනේ මේ ඉරයි ඔය ටික මට ගෙදර රයියන් තියෙනවා නම් දැක්කා ලස්සනයි. හැබැයි අයිති කරගන්න හිතෙන්නේ නැහැ. ලස්සන බලලා හිත අයින් කරගන්නවා ඒක. හැබැයි තව කොටසක් තියෙනවා ලස්සනයි. Tamanට අයිති කරගන්න හිතෙන්නේ. ඔන්න ඔය දෙක වෙන් කරලා ගත්තාම ලස්සනයි අයිති කරගන්න හිතන ස්වභාවයට ආවට පස්සේ වෙන්නේ එතන සම්පූර්ණයෙන්ම වැඩෙන්නේ ප්‍රේත සංකාරය. මොකක් හරි වස්තුවකට කෑදරකමේ මට මේ වස්තුව ඕනේ කියන හැඟීමෙන් මේ වස්තුව මම කොහොම හරි ලබා ගන්නවා කියන හැඟීමෙන් මැරලා යන කෙනා ගෙවලේ හෝ මල පෙරේතයෝ වෙලා ඇවිල්ලා අර වස්තු ගාව උපදිනවා. ඊට පස්සේ ඒ වස්තු තණ්හාවෙන් ඒ වස්තු අරක් කරගෙන ජීවත් වෙනවා. ඕකට තමයි ඔය නිදන් වලට ඉන්න බයිරදේව කියලා කියන්නේ ඕම කොටස. රජු නිදානේ වලද නිදානේ කියලා කියන රජුරුවන්ගේ දින අතිරික්ත ධනෙ. මත් සමාජයේ ප්‍රයෝජන උදෙසා අතිරික්ත ධනෙ අරගෙන ගිහිල්ලා ගලක් හාරලා ඉවරලා ගල ඇතුළට දානවා. ඒ දාලි වෙලා Taman විශ්වාසවන්තම සේවකයෙක් අරන් ගිහිල්ලා කියනවා මෙන්න මේ ටික අද ඉඳලා උඹට. උඹ මේක ආරක්ෂා කරගනින් උඹට තමයි මේ ටික අයිති කියන්නේ. අර ඉතින් අරගෙන දිහා දැකලා කට අරගෙන බලන් ඉන්නකොට රජුරුව ජග්ගාල කපනවා දෙන්න. දැන් මහා වස්තු තණ්හාවක හිටියේ මනේ මේ සල්ලි මගේ සල්ලි කියලා හිතාගෙන හිටියේ කෙලින්ම මැරලා එතනම බහිරව වෙලා උපදිනවා. එදා පටන් තව කිසිම කෙනෙකුට ඕක අත තියන්න දෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි වාහනයකට හරි තණ්හා වෙලා අනේ මට මේ වාහනේ ගන්න දෙනවා කියලා මැරිච්ච එකකට ඔය ටික තමයි වෙන්නේ. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඒ මනුස්සයා කරලා තියෙන පින්පන් අනුව. වාහනයකට අදාළව ප්‍රේතෙක් කියලා ඉපදෙන්නත් පුළුවන්, දෙවි කෙනෙක් කියලා ඉපදෙන්න පුළුවන්. දෙවි කෙනෙක් කියලා මෙහෙමයි. ඔතනදී මෙහෙම හිතන්නේ. දැන් ඕක හරියට බරාරුම් තැනක් අහන්නේ. මේ කර්ම વિશે අචින්තයි. මේක අපිට මෙහෙමයි කියලා ඒකාන්ත වශයෙන්ම කියන්න බෑ. අපිට අර මේ රුක් සටහනක් වගේ මෙහෙම ගියොත් මෙහෙම වෙනවා කියන එක තමයි හිතාගන්නේ. එතකොට ඔය චුතිචිත්තිය ගැන හිතන බලන ඔය චුතිසිත ගැනනේ ඔය කතා කරන්නේ. අන්තිමට මෙයා මේක ගැනමයි හිතී මේක ගැනමයි හිතී මැරිලා ගිහලා දිව්‍ය ලෝක යන්න පුළුවන්ද බ්‍රහ්මේ නැත්තම් පෙරේතෙක් වෙන්න පුළුවන්ද කියන එක. එතකොට ඔතනදි බලපාන මෙන්න මෙහෙම දෙයක්. ඔබ හිතන්න ඔබ යනවා අඹ ගහක් ගාව. ලක්ෂ හොඳට ගෙඩි පිටිච්ච අඹ ගහ. ඒ අඹ ගහේ තියෙනවා අමු අඹ. අඹ අවාරක නම් අමු අඹත් රහයි. හදාගෙන කනවා ලුණු කැටයකට. හොඳ නැද්ද? ඊළඟට බාගෙට ඉඳිච්ච අඹ තියෙනවා. එතන හොඳට ඉඳිච්ච අඹ තියෙනවා. ඊළඟට බත් කරපු ගහ එක අත්තක් තියෙන ඇඹුල්. හොඳට ඉඳිලා හැබැයි ඇඹුල්. දැන් ඔය ටික ඔක්කොගෙම ඔබ කඩාගන්නේ මොකද්ද? අර පැණිලා හොඳට ඉඳිච්ච අඹ ගෙඩිය. ආන් ඒ වගේ පින්වතුනි චුති සිත වෙන වෙලාවේ ඔබ වැඩිපුරම උපාදාන කරගෙන හිටපු සිතුවිල්ල තමයි එතනට ඇදෙන්නේ. එන්නේ අර චුතිචිත්තයි සාමාන්‍යයෙන් එන අපි පාරක් දකින්නවා ගහක් දකින්නවා මලක් දකින්න චිත්තයි අතර ලොකු වෙනසක් තියෙනවා. චුතිචිත්තය කියන එක ස්පෙෂල් එකක්. ඒ චුතිසිත කියන එක හරි බලවත්. ඒක නැగిලා එන්නේ අර තමන් වැඩිපුරම උපාදාන කරගෙන ඉඳපු අවස්ථාවක් එක්ක. තමන්ට වැඩිපුරම හිතට කාවේදලා තිබිච්ච අවස්ථාවක් තමයි එතනට මතුවෙලා එන්නේ. දැන් කෝසල මල්ලිකාව අපාගත වුණා. මහා අසද්දුස දාණය දීපු කාන්තාවක් අපාගත වුණා. අපාගත වෙන්න හේතුව තමයි එතුමියගේ හිතේ තදින්ම බද දීපු කාරණාවක් තිබුණා. තමන්ගේ ස්වාමියාට ද්‍රෝහි වෙච්ච එක අවස්ථාවක්. ධර්මය අහන්න ඉස්සෙල්ලා. බල්ලෙක් හා සාවාසයේ දිච්ච අවස්ථාවක්. ඒක සාමාන්‍ය දෙයක්. මොකද විසවක් නේ. වසර රජුරන්ට විසවරු 500ක් හිටියා. එතකොට රජුරෝ එක විසවක් හා සයනය කරන්නේ කොච්චර කාලයකට පස්සේ? අවුරුදු 1කමාරකට විතර පස්සේ. ඉතින් එතකොට මේ විසවක් එහෙම වැරදි වැඩක් කරන එක සාමාන්‍ය දෙයක් ධර්මය අහලා නැති කාලේ. ඉතින් ධර්මය අහලා නැති වෙලාවක එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ධර්මයේ කොච්චර ඇහුවත් මහා අසද්දස දාණය දුන්නත් මරණ මොහොතේ එතුමියට දෙහිුනේ මොකද්ද? අර තදින්ම හිතට කාවේදලා තිබිච්ච දේ. අන්න මොකද උනේ? මරණයෙන් පස්සේ කෙලින්ම ගිහලා අපායෙ ඉපදුනේ. අපායෙ ඉපදිලා 7 දවසක් අපායෙ හිටියා. හැබැයි 8 වෙනි දවසේ කියලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. මොකද මහා පින්කන්දරාව පැස් කරගෙන හිටපු නිසා. ඉතින් කර්ම વિશે අචින්තය අපිට ඒකාන්තයෙන්ම මෙහෙමයි කියලා කියන්න බෑ. නමුත් සාමාන්‍ය ජීවිතයක් ගත කරපු මේ පින්පව් කලවමේ කරපු කෙනෙක් වාහන වලට ආසාවෙන් හෝ ගේකට ආසාවෙන් මරනවා නම් අනිවාර්යෙන් ඒ ගෙදර මල පෙරේත වෙලා ඉපදිලා
ඒකට කියනවා ගෙවලයක් කියලා. ගෙවල් වලට අධිග්‍රහිත වෙලා උපදිනවනේ කියනවා ගෙවලයක් කියලා. ගේ අතහැරලා යන්න බෑ. ඉතින් ඒ ගෙදර ඉපදිලා මේක මගේ ගේ කියාගෙන ඔය තව ඉන්නවනේ කොටස් බහිරවය කියලා. ඔය ලංකාවේ බහිරව පූජාව කියලා දෙන්නේ. ඒ බහිරවය කියලා බහිරව දේවතාවෝ කියලා කොටස් 10 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ බහිරව දේවතාවෝ 10 දෙනා තමයි ශ්‍රී මහා බෝධීන් වහන්සේව ආරක්ෂා කරන්නේ. මම කියන්නේ ඒගොල්ලෝ ගැන නෙමෙයි. සාමාන්‍ය බහිරවය කියලා කියන්නේ පින්නතුනේ මේ ගෙවල් වල ඉන්න මේ භූත කොටස්. ඒ ගෙවල් ඉදන් වලට අධිග්‍රහිතව මැරිලා ඒ ගෙවල් මැරිලා අධිග්‍රහිතව උපදිනවා. මේ ඉඩම මගේ මේක තොපේ ඉක්ුටුවක් දෙන්න නැහැ. ඔබ ගෙයක් හදන්න ගියාම ඊට පස්සේ ගෙදර දෝෂ ඇති කරනවා. ඇයි? මේ ඉඩම මගේ තෝ මට කිසි දෙයක් දුන්නේ නැහැ. මේ ඉඩමේ තියෙන ඔක්කොම දේවල් මගේ. ඔබ මොකද්ද මේ හදන්නේ මෙතන කියන හැඟීමක් මතුවෙලා අර ඔක්කොම බාධා කරනවා. ඒක නිසා තමයි රන්විදී මුතුමැණික් වලින් ඒගොල්ලන් සලකන්නේ කියලා කියන්නේ මේ ඉඩම් කඩම් වල තියෙන රන්විදී මුතුමැණික් මෙන්න උඹලට දුන්නා. අපිට ඉතින් මේකත් අරගෙන අපිට මේක හදාගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වල ආසාව වෙලා මරනවා. ඉතින් ගිහලා කෙලින්ම ඉතින් අර ගෙවල ආත්ම වල තමයි ආයෙත් ලේසියෙන් ගැලවීමක් නැහැ. ආසින් කිව්ව ඔයගේ අර වාහනයකට මම දැක පුන්නයිට උත්තේ ඇත්තකට අපත්තේ සිද්ධි. ඒ මනුස්සයා නරනකොට අර වගේ වාහන ආසාවෙන් මැරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් කෙනාට අධික කැඳුනට වාහනේ විකුණුවා. විකුණන්න කාටවත් දුන්නේ නැහැ. එන මනුස්සයා කොහොමද වෙනවා? පස්සේ වාහනේ විකුණන්න නැතුව විකුණන්න බැරි වුණා. අර මනුස්සයා මොකක් හරි දෙයක වලක් කළා. ඒ කියන්නේ හොඳට දුවන වාහනේ කවරේ ට්‍රයිල් යනකොට වාහනේ නවත්තලා. ගන්න බැරුණා කොහොමද? ඥායෙද මේක විකුණ ගන්නත් බැහැ. පස්සේ බැලුවම කවුරුද දෙන්නේ ඉතින් වාහන විකුණන රාජ්‍යලා කියලා මේ මනුස්සයා මේකට මේ ආසයි ඉන්න කාර්ය විකුණන. අපි ලක්ෂ 25 වාහනේ 10ට ගන්න බැහැ. 10ට එක්ක යනවා දෙවිදලා මිනිස්සු ගන්නනේ මොනවාමත් වාහනේ යකඩ උඩ හරි කියලා. අර මනුස්සයා අරන් ගිහලා ඒ මනුස්සයා මොකද කරගන්නද? අන්තිමට වාහනේ ඒ කිලෝ විදියට තාම නිකන් තියෙනවා. මොකද වාහනේ දුවන්න බෑ. ඒ වාහනේ අර වගේ අරකට ආසාවෙන් නැගලා වාහනේට ඒක කාටවත් පාවිච්චි කරන්න දෙන්නේ. අර දෙක පත්තරේ ගුණායිල පැත්තේ කොහෙද තාරිය. එහෙම වෙනවද? ගෙවල් වලට ඉන්න දෙන්නේ නැත්තේ? ගෙවල් වල සමහර ගෙවල් වල ඇඳවල් තියෙනවා. ඒ ඇඳේ නිදා ගන්න දෙන්නේ ඔව්. ඒවට ඉතින් ගෙවල අයින් කරන්න ඉතින් එක එක විදි තියෙනවා. ඉතින් මේ ඒක ඉතින් බුදුදහමට එහා ගිය දෙවියෝ සම්බන්ධ බැලිච්ච දේවල්. ඒ දේවල් වලින් ඉතින් අයින් කරන්න පුළුවන්. දැන් මම කතා ඇහුවේ මොකහරි දෙයකට අරමුණු කරගෙන දෙවියෙක් කියලා අපිට පුළුවන් ඉන්නේ ඔය මුලින්මදී බලන්නාම දැන් ආමතුමා කිව්වේ ගහකට ගහක අරටුව ඒ කියන්නේ වී වලකට කරව යාගත් ආමතුලේ උදාහරණයක ඒ කියන්නේ වී වලකට කරපෙන්නේ අරටුත් එක්ක කෙනෙක් කරගෙන කරන්නේ ඒකට යා ඒකම අරමුණු කරලා යා නරුනහම ගොඩක් වෙලාවට අරටුව කරනවා වෙච්ච දෙවි කෙනෙක් කියලා උපදින්න පුළුවන් කියලා. මම කල්පනා කරේ ඒක දෙවියෙක් වෙන තමයි ඉඳලා දෙන්න බැරි මේ මිනිස්සයා ඉලක්ක වෙලා නැහැ අතරේ ඒක දෙවියෙක් කියලා මොකද මුන්දේ පරිදෙක් කරා නම් ඕකේ ඒක පාරට විස්තර කරන්න පුළුවන් දෙවියෙක් කොහොමද ඉතර බලන්න නෑ ඒ දැන් ඔයාලා හිතච්ච දේ තමයි ඇත්ත. කියන්නේ එහෙම අර මේකට හිත ගිය පමණින් දිව්‍ය ලෝකේ කියන්නේ නෑ නේද? දිව්‍ය ලෝකේ යන අවශ්‍ය දේවල් කරලා තිබුණා නම් එයා ගොඩක් අරවන්න උපාදාන කරගෙන ඉන්න හිත තමයි රුක්ෂ දේවතාව කියලා උපදින්නත් පුළුවන්. ඒකෝද දෙවිවරු දැන් දෙවිවරු හයක් තියෙනවා. ඒකෝද අපි කියන්නේ දස්වලට දෙවිවරු ඉන්නවා ස්වර්ණමාලි චෛත්‍යවල පිටාසියගෙන්ද ඒ භූමාතු දෙවිවරු. ඒ දෙවිවරු හය චෛත්‍යයන් කියලාද? ඒගොල්ලෝ ඇත්තටම අයිති ශාතුම් මහරජාගේ. ඒගොල්ලෝ කියන්නේ භූමාතු දෙවිවරු කියලා. ඒ කියන්නේ බිම ඉන්න බුදුහාමුදුරුවෝ ධම්සක්පවතුන් සූත්‍රයේ කියද්දි මුලින්ම සාදුනාද සරත්තුයි ඒගොල්ලෝ. මොකද නාග ලෝකයේ මේ අධිපතිත් ශාතුම් මහරජාගේ. එතකොට ඒගොල්ලෝ තමයි ඒ කියන්නේ බුම්මා දේවා සද්ද මනුස්සා වේසුන් කියලා කියන්නේ ඒකයි. අර භූමාතු දෙවිවරු දහම් ගෝසා පවත්තන්න ගත්තා. එතකොට ඒගොල්ලෝ ඇයිද ශාතුම් මහරජාගේ. මොන විතර කරනවා. ඒ කියන්නේ පුන්තරම් ප්‍රමාණය අනුව දැන් කොයි දිව්‍ය ලෝකවල කොයි යන්නේ සම්මන් කියන්නේ වෙන්නේ ඒකට දැන් බුදුන් දෙවිවරු කියන එක නා හයට වැඩි කොහොමද කියන්නේ කොබලද දුබලද කොහොමද දුබල බලයන් එතන ඒගොල්ලෝ දේවතාවෝ දෙවිවරු සහ දේවතාවරු කියන කොටස් දෙකක් තිබුණා. දේවතාවෝ කියන දෙවිවරුන්ට අපෝපස්ථාන කරන මට්ටම. ඒකායම අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං කමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියා යදිදං සත්තාරෝ සතිපට්ඨාන. ඒකල කියන්නේ ඒකායනෝ අයම් වික්කවේ එකම මාර්ගයේ තියෙන විශ්වය. සත්තානං විසුද්ධිය. මේ සත්‍යයගේ විසුද්ධියට විශේෂ වූ සුද්ධියට. ශෝක පරිද්දවානං
එතකොට මේ ශෝකයන් දුරු කරන්න. ඊළඟ මේ අධිගම ලබන්න. මාර්ගඵල ලබන්න. සත්තාරෝ සතිපට්ඨාන. ඒක තමයි හතර සතිපට්ඨාන. හතර සතිපට්ඨානේ තමයි මූලික වෙන්නේ මේ නිවන් මාර්ගය.